හැබැයි මේ ආණ්ඩුව ආවේ කොහොමද? මේ ආණ්ඩුව ආවේ ඔබට මතකද හම්බන්තොට වරාය විකුණන වෙලාවේදී මහින්ද රාජපක්ෂලා පාර්ලිමේන්තුවේකට විරුද්ධ නොවුනාට ඔවුන් එළිය කිව්ව මොකද්ද? එළිය කිව්වේ විකුණන්න එපා ආපුවම ගන්නවා කිව්වා. ඒ උදවියට කියනවා අපේ රජය පීඩපු දාට ඒ සියලු හොරගම් වලින් ගත්ත සල්ලි වලින් ගත්ත සියලු දේපල අපි ජනතාව සන්තක කරනවා. දැන් මේ පාලකයන් අපේ රටේ ජාතික සම්පත් ජාතික දීපල විකුණා ජීවත් වෙන නාස්තිකාර පියෙකුගේ භූමිකාවට අද පනපෝවින් තිබෙනවා. ඔබ දන්නවා මේ පාලනය ගොඩනැගීමේදී ප්‍රධානම සාධකයක් බවට පත් කරගත්තේ අපේ රටේ ජාතික සම්පත් ජාතික දේපල ආරක්ෂා කරනවායි කියන මතය. මොකද පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රනිල් මෛත්‍රී හවුල් ආණ්ඩුව රටේ දේපල බහුජාතික සමාගම් වෙත විදේශීය රාජ්‍යයන් වෙත පවරා දෙමින් තිබුණා. ඒකට විරුද්ධ විශාල මතයක් නිර්මාණය වෙලා තිබුණා. අන්නේ මතය පොල්ල කමින් තමයි මේ පාලනය බිහි වුණේ. හැබැයි එදත් අපි පෙන්වා දෙන්න ලැබුවා මේ අය කවුද කියලා. ඔබට මතක ඇති පැවති පාලනය හම්බන්තොට වරාය විකිණීමේදී ඒ පිළිබඳ ගිවිසුම පාර්ලිමේන්තුවට ගෙන එනකොට විකිණීම් පිළිබඳ ගිවිසුමක් ඒ වගේම එම හම්බන්තොට වරාය ලබාගත්තු සමාගමට විශාල ලෙස බදු සහන ලබා දෙන ගැසට් නිවේදනයක් පාර්ලිමේන්තුවට ගෙන එන වෙලාවේදී මේ කිසි කෙනෙක් පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ ඒකට විරුද්ධව ඡන්දෙ දෙන්න. එතකොට පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ මහත්මයා නියෝජනය කරා, චමල් රාජපක්ෂ මහත්මයා නියෝජනය කරා, නාමල් රාජපක්ෂ නියෝජන රාජපක්ෂතු ගණනාවක් හිටියා පාර්ලිමේන්තුවේ. හැබැයි කිසිවෙක් හම්බන්තොට වරාය පැවරීමේ ගිවිසුමට හෝ බදු සහන ලබා දීමේ ගැසට් නිවේදනයට පාර්ලිමේන්තුව විරුද්ධත්ව ප්‍රකාශ කරේ නේ. එදත් එම විකිණීමට විරුද්ධව පාර්ලිමේන්තුවේදී ඒට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කරේ අපේ മന്ത്രി කණ්ඩායම විතරයි. නිසා එදත් අපි පෙන්වා දෙන්න ලැබුවා මොවුන් සතු තිබෙන ව්‍යාජ දේශප්‍රේමීත්වය. තවරා ගන්න ලද දේශප්‍රේමීත්වය. සැබවින්ම මේ රටට හෝ මේ රටේ ජාතික සම්පත් වලට ආදරය කරන ඒවා ආරක්ෂා කොට අපේ අනාගත පරම්පරාවට රැකලා දෙන දේශපාලනක වුන්ට කවදාවත් තිබුණේ. ඔවුන් හැමදාම බොක්කේ දඩමස් තියාගෙන හක්කේ බුදුරැස් වගේ පාලනයක් සහ හැසිරීමක් තමයි හැමදාම උන්ගේ තිබුණේ. ඒ නිසා මේ කෙටි කාලයක් ඇතුළත අපේ රටේ විශාල ජාතික සම්පත් ප්‍රමාණයක් විකුණමින් තිබෙනවා, විකිණීමට සූදානම් කොට තිබෙනවා. විශේෂයෙන් මේ වෙලාව මොකද්ද? විශාල කොවිඩ් වසංගතයක් ඇති වී තිබෙනවා. ලක්ෂ ගණන් ජනතාවයකට ගොදුරු වෙලා තිබෙනවා. දහස් ගණන් මිනිස්සු මිය යමින් තිබෙනවා. දිනකට 100 ගණනක් මිය යමින් තිබෙනවා. රටේ පොදු ජනතාවට විශාල ප්‍රශ්න ගණනාවක් මතුවී තිබෙනවා. මෙවැනි දෙයක් පිළිබඳ සංවාදයක් කරන්න හෝ සාකච්ඡාවක් කරන්න තත්වයක් නෙවෙයි රට තුළ තිබෙන්නේ. අන්න එවැනි තත්වයක් ඇතුලේ පවා රාජපක්ෂලාගේ ආණ්ඩුව කටයුතු කරමින් තිබෙන්නේ කොහොමද ජනතාවගේ අවධානය වෙන දිශාවකට යොමු වෙලා තිබෙන වෙලාවක ජනතාව තමන්ගේ ජීවිතය සහ මරණය පිළිබඳව ප්‍රශ්නයකට මුහුණ දී තිබෙන වෙලාවක ඔවුන් කල්පනා කරන්නේ කොහොමද අපේ රටේ ජාතික සම්පත් විකුණා දමන්න කියලා. ඒක හොඳම උදාහරණය තමයි පසුගියදා කැබිනට් මණ්ඩලයට. මීට පෙර කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කොට යම් සංකල්ප යෝජනාවක් සම්මත කරගන්න ලැබුවා. හැබැයි පහුගිය සඳුදා කැබිනට් මණ්ඩලය ඔබ දන්නවා කැබිනට් මණ්ඩලය කැඳවන්නේ දැන් Zoom තාක්ෂණය හරහා ඒ කිසිදු අමාත්‍යවරයෙකුට ඊට පෙර ලබා නොදුන් කැබිනට් පත්‍රිකාවක් ඒ වගේම එම අවස්ථාවේදී පවා පත්‍රිකාවක් ලෙස മന്ത്രിවරුන්ට ලබා නොදී
මුදල් අමාත්‍යාංශයේ භාර ඇමති බැසිල් රාජපක්ෂ වාචිකව යම් යම් කරුණු ඉදිරිපත් කරලා නමුත් අවසානයේදී සම්මත කොටගෙන තිබෙනවා අපේ රටේ කෙරවලපිටිය බලාගාරයෙන් 40% ඒ වගේම මේ සඳහා ගෑස් ගෙනෙන නල පද්ධතිය සහ ගෑස් කබඩා කරන ටර්මිනල් පද්ධතිය මේ සියල්ල ඇමරිකානු සමාගමකට විකුණන්න. ඒ විතරක් නෙවෙයි. ඒ විකිණීමේ කොන්දේසි, විකිණීමේ මිල ගණන්, එළඹෙන ගිවිසුම ඒ සියල්ල පිළිබඳ අධිකාරී බලයක් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලබා දී තිබෙනවා. දැන් රටම මේ වෙලාවේ කැබිනට් මණ්ඩලයකදී අපේක්ෂා කරන්නේ කුමක්ද? මේ රට ආර්ථික වශයෙන් ඇති වී තිබෙන ගැටලුවට, මේ රටේ ජනතාව කොවිඩ් වසංගතයේ හේතු කොටගෙන ඇති වී තිබෙන ව්‍යසනයට උත්තර තමයි ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ආණ්ඩුව මේ තත්ත්වය දඩමීමා කරගෙන කෙරවලපිටිය බලාගාරය සහ ඊට ගෑස් සැපයීම මාර්ගය හා ගබඩා සංකීර්ණය ඇමරිකානු සමාගමට පවරා දීම සඳහා අවසන් තීන්දුව පසුගිය සඳුදා කැබිනට් මණ්ඩලයේදී ගනු ලැබුවා. මා දන්නා සමහර ඇමතිවරු ඒ පිළිබඳ කිසිදු අදහසක් ඉදිරිපත් කරන්න ඉඩ නොදී අවසානයේදී කාර්ය සටහන් වල තමයි එම කැබිනට් මණ්ඩලයේම පත්‍රිකාව සම්මත කර බව සඳහන් වී තිබෙනවා. ඒ නිසා මේ ආකාරයට තමයි මේ ආණ්ඩුව හැසිරෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඔබ දන්නා මීට පෙර රෝහිත අබේගුණවර්ධන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා 2021 7:31 ජූලි මාසයේ 31 වෙනිදා. ඒ කැබිනට් පත්‍රිකාවෙන් මොකද්ද කරේ? අපේ රටේ කොළඹ වරාය ඉතාමත් වටිනා බිම් අක්කර 13ක් චීන CICT සමාගමට පවරා දෙන්න. පවරා දීමේදී විතරක් නොවේ වරාය සේවා සැපයීම මධ්‍යස්ථානයක් වුන්ට ඇති කරන්න. අද ඔබ දන්නෝ අපේ වරාය අධිකාරියට විශාල පර්යන්ත ප්‍රමාණයක් අයිතිව නැහැ. ඒවා විදේශීය සමාගම් වලට විකුණලා තියෙන මේ ආණ්ඩුව. හැබැයි වරාය අධිකාරියට විශාල ආදායමක් උපයන්නේ මෙම සේවා සැපයීම් ලබා දීම හරහා. මා ගාව තිබෙනවා පසුගිය වසර කිහිපය බැලුවොත් ආසන්න වශයෙන් මේ තියෙන සේවා සැපයීම් ඩිවිෂන් එකේ ලැබුණු ආදායම මේ 2007 වසරේ 17 වසරේ බිලියන 5.6ක් දැන් අඩු වී තිබෙන මේ කොවිඩ් වසංගත තත්ත්වය යම් ප්‍රමාණයකට හේතු වෙන්නේ නැති. බිලියන 5.6ක් වරාය අධිකාරිය ආදායමක් උපයලා තිබෙනවා මෙම සේවා සැපයීම හරහා. හැබැයි දැන් මොකද කරන්නේ? ඒ සේවා සැපයීම මුළුමනින්ම චීන CICT සමාගමට අවුරුදු 35කට පැවරීම සඳහා මේ කැබිනට් මණ්ඩල තීරණය කරනු ලැබුවා. ඒ විතරක් නෙවෙයි. එතනදී අක්කරයක් බදු දෙනු ලබන්නේ මාසයකට ලක්ෂ 8.5ක් වැනි මුදලකට. හැබැයි මාස 7 තිබෙනවා මීට පෙර විවිධ සමාගම් වෙත ලබා දීලා තිබෙනවා මේ ඉඩම්. එකක් තියෙනවා අක්කර 1යි පර්චස් 60ක්. ඒ කියන්නේ අක්කර 1.5කට වඩා අඩු භූමියක්. ඒක ලබා දීලා තියෙන සිමෙන්ති සමාගමකට. ඒකේ මාසික කුලිය ලක්ෂ 22යි. හැබැයි මෙහි මාසික කුලිය වෙන්නේ ලක්ෂ 8.5යි. ඒ විතරක් නෙවෙයි තවත් සමාගමක් තිබෙනවා සිලෝන් වෙයාවුස් සමාගම. ඒ සමාගමට අවුරුදු 3කට බදු දීලා තිබුණා ඉඩම් අක්කරේ පර්චස් 47යි. ඒ කියන්නේ අක්කර 1යි කාලක් වගේ භූමිය. ලබා දීලා තිබෙන්නේ රුපියල් ලක්ෂ 135කට මාසික කුලියට. හැබැයි මෙතන අක්කරයක් ලබා දෙන්න ලබන්නේ රුපියල් ලක්ෂ 8.5ක් වෙනි මාසික කුලියකට. ඒ කියන්නේ ජාතික දීපල විකුණනවා විතරක් නෙවෙයි. ඒ ජාතික දීපල නිසි තක්සේරුවක් ඇති නොකොට නිසි තක්සේරුවකින් ගණනය නොකොට ඒවා හරහා විශාල ධනයක් මේ අය උපයා ගන්න. ඒ උපයා ගන්න ලද ධනය සුදු කර ගැනීම සඳහා නේද කළු සල්ලි සුදු කිරීම පනත පහුගියදා පාර්ලිමේන්තුව අනුමත කරලා දුන්නා. ඒ විතරක් නෙවෙයි. ඊළඟට ඔබ දන්නවා පහුගියදා රාජපක්ෂ ආණ්ඩුව සෙලෙන්දිවා කියලා නව ආයතනයක් ගොඩනැගුවා. ඒ ඔබ දන්නවා මීට පෙර පර්ක් කියලා ආයතනයක් තිබුණ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිසම සභාව. ඒ හරහා තමයි අපේ රටේ ජාතික සම්පත් විශාල ප්‍රමාණයක් විකුණා දෙන්න ලැබුවේ. ඒ අහෝසි වූාට පසුව යලි සෙලෙන්දිව කියලා ආයතනයක් ගොඩනගා තිබෙනවා ජාතික සම්පත් විකුණන්න. මේ දෙසැම්බර් මාසයේ 31 වෙනිදා වෙනකොට
කබ්‍රාල් කියන එම ආයතන විකුණලා ඩොලර් මිලියන 400කට ආසන්න මුදලක් උපයා ගන්න උන් කටයුතු කරනවා කියලා. එම ආයතන විකුණලා ඩොලර් මිලියන 400ක මුදලක් උපයා ගන්න. මොනවද ඒකට තිබෙන ආයතන? විශේෂයෙන් ගත්තොත් ඔබ දන්නවා විදේශ කටයුතු අමාත්‍යාංශ පිහිටි ගොඩනැගිල්ල. ඒ අවුරුදු 150කට වඩා පැරණි පෞරාණික සහ වාණිජ වශයෙන් වටිනා බිම් කඩක පිහිටලා තිබෙන ගොඩනැගිල්ල. එම ගොඩනැගිල්ල දැන් ඔබ දන්නවා මේ දවස්වල විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙන තැනකට ගෙන යාම සඳහා කැබිනට් පත්‍රිකාවක් අනුමත කොට තිබෙනවා. ඒ බිල්ඩින් එකත් ඒ භූමියත් විකුණන්න. ඊළඟ ගෆූර් බිල්ඩින් එක ඒකත් ඉතාමත් පැරණි ගොඩනැගිල්ල. ඒ පෞරාණික වශයෙන් සංරක්ෂණය කොට ආරක්ෂා කරගත්තු ගොඩනැගිල්ල. ඒතර ගෆූර් බිල්ඩින් එක. ඒ වගේම යෝග් ගොඩනැගිල්ල. ඒ වගේම GH හෝටල් ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලේ. ඒ වගේම හිල්ටන් හෝටලේ. හිල්ටන් හෝටලේ අනුබද්ධ ක්‍රීඩා සංකීර්ණය. මේ ආදී වටිනා සම්පත් මේ අප්‍රේල් මාසේ 31 වෙනිදාට මේ දෙසැම්බර් මාසේ 31 වෙනිදාට පෙර විකුණා දැමීම සඳහා රාජපක්ෂගේ ආණ්ඩුව කටයුතු කරමින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි කොම්පඤ්ඤ වීදියේ ඉතාමත් වටිනා ඉඩමක් තිබෙනවා. එහි තිබෙන ගුවන් හමුදාවේ පිට්ටනියක් ගුවන් හමුදා කඳවුරකුත්. ඒ සියල්ල ඉවත් කරලා එහෙම ඉඩම් දැන් නාගරික සංවර්ධන අධිකාරියට පවරගෙන තිබෙනවා විකුණා දමන්න. දැන් මොකද්ද මේ කොවිඩ් වසංගත තත්ත්වය ඇතුලේ කරමින් තිබෙන්නේ? කෙරවල පිටිය බලාගාරේ වරායේ ඉඩම් ඒ වගේම ලංකාවේ ඉතාමත් පැරණි ගොඩනැගිලි පෞරාණික වශයෙන් වටිනා වාණිජ වශයෙන් වටිනා ඉතාමත් පැරණි ගොඩනැගිලි ඒවා විකුණා දැමීම සඳහා කටයුතු කරමින් තිබෙනවා. ඊ පැරණි පෞරාණික වටිනාකම් සහිත ගොඩනැගිලි විකුණන කටයුතු කරමින් තිබෙනවා. ඒ වගේම බොරැල්ලේ හිරගෙදර දැන් සැලසුම් කරලා තිබෙන කළුතර ප්‍රදේශයේ මිල්ලනිය කියන ප්‍රදේශයට ගෙනියන්න. එතන අක්කර 42ක් විකුණා දැමීම සඳහා කටයුතු කරමින් තිබෙන නාගරික සංවර්ධන අධිකාරිය. දැන් මේ පාලකයන් අපේ රටේ ජාතික සම්පත් ජාතික දීපල විකුණා ජීවත් වෙන නාස්තිකාර පියෙකුගේ භූමිකාවට අද පණ පොවින් තිබෙනවා. හැබැයි මේ ආණ්ඩුව ආවේ කොහොමද? මේ ආණ්ඩුව ආවේ ඔබට මතක ඇති හම්බන්තොට වරාය විකුණන වෙලාවේදී මහින්ද රාජපක්ෂලා පාර්ලිමේන්තුවේකට විරුද්ධ නොවුනාට උන් එළිය කිව්ව මොකද්ද? එළිය කිව්වේ විකුණන්න එපා ආපුවම ගන්නවා කිව්වා. මේ රටේ බහුතර ජනතාවක් අපේ රටේ ජාතික සම්පත් ආරක්ෂා කරගන්න ඕන කියලා කල්පනා කරන ජනතාවක් ඉන්නේ. අපි ඉපදෙනකොට අපිට හිමිව තිබුණු ජාතික සම්පත් ස්වභාවික සම්පත් පිටරැටියන්ට විකිණීමට විරුද්ධව කටයුතු කරන බහුතර ජනතාවක් ඉන්නවා. මා හිතනවා මාධ්‍යවේදීන් හිටියට ඔබත් මේ රටේ ජාතික සම්පත් ජාතික දීපල ආරක්ෂා කරගත යුතුයි කියලා විශ්වාසයෙන් කටයුතු කරන කණ්ඩායම. හැබැයි දැන් ආණ්ඩුව කරමින් තිබෙන්නේ කුමක්ද? ආණ්ඩුව ආවේ